තෙරුවන් සරණයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ මේ මාතෘකාව යටතේ අපි ගිය පාර කාරණා ඉදිරිපත් කරා මේ අනිත්‍ය ස්වභාවය පෙන්වන්න. ලෝකයේ අනිත්‍ය නිසායි ඇත්තටම මේ සුන්දරත්වයක් අපිට දැනෙන්නේ. ඇත්තටම ලෝකයේ ස්ථිර නම් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. අපි ගිය පාර ගොඩාක් මේ ගැන පැහැදිලි කරා. පෘථුවිය කැරකෙන්නේ, හුලං හමන්නේ. ස්ථිර නම් කැරකෙන්නේ නැහැ. අපි භෞතික කාරණා ගොඩක් ඉස්මතු කරලා පෙන්නවා. ඒ හරහා. ඒ වගේම අපි පෙන්නවා මේ සිතේ ස්වභාවය. අනිත්‍ය ස්වභාවය. හිතින්ම හදාගෙන සිතින්ම හදාගත්ත රූප අපි බාහිරේ දකින්නේ. අපි බාහිරේ දකින්නේ අපේ හිතමයි. අපි හිතන්නේ අපිට බාහිර පේනවා කියලා. නමුත් අපි කවදාවත් අපිට බාහිර පේන්නේ නැහැ. අපි අපේ සිතුවිලි තමයි අපි මේ ඉන්නේ. අපිට පේනව නෙමෙයි අපි හිතනවා. ඔබ බාහිරේ දකින්නේ අඹගස්, ඔය ගෙවල්, මිනිස්සු, ඔය දකින්න හැම දෙයකටම නමක් තියෙනවා. ඔබට බාහිරේ ඇත්තටම ඔබ අරමුණක් තමයි එක මොහොතක දකින්නේ. ඔබ ඉස්සරහා යම් ඡායාවක් තියෙනවා කියලා බලන්න. ඔබ ওই ඡායාවේ පින්තූරයක් ඔබ හිතන්න දැන් කැමරාවෙන් ගන්න ෆොටෝ එකක් වගේ. දැන් ඔය පේන දේද ඇත්ත. ඔබ හිතුවොත් ඒකේ ඉහළ අග්‍රේ ඔබට පහළ පේන්නේ. අපි තුමු ඉහළ බැලුවොත් අපට අහස පේනවා කියලා. ඔබ හිතන දේ තමයි අහස. ආයි ඔබ පහළ ගැන හිතුවොත් පොළව. ඔබ හිතන දේ තමයි පේන්නේ. ඒ කියන්නේ සම්මුතියක්. අපි පේනවා කියලා හැමතිස්සෙම අල්ලගෙන තියෙන සම්මුතියක්. අපි නමක් නැති දෙයක් ඔබට පේනවා නම් පෙන්වන්න පුළුවන් නම් ඔය පේන හැම දෙයකටම නමක් තියෙනවා. ඒ ප්‍රඥප්ති සම්මුති හිතේ හැදෙන්නේ. අපි අර චිත්තානුපස්සනාවේදී මේ කාරණා හොඳින් පෙන්නවා. අපි අද කතා කරන්නේ අනාත්ම සංඥාව ගැන. අපි ගිය පාර ඒ කියන්නේ අනිච්චානුපස්සනාව වඩන ආකාරය කතා කරේ. ඇත්තටම අනිච්චානුපස්සනාව කියලා අද බොහෝ අය මේ අපි මේ වචනෙට පාවිච්චි කරත් ඒක ඇත්තටම නිවැරදි නෑ. අපි අනිත්‍ය තමයි කතා කරන්නේ. නමුත් ඒක අනිච්චානුපස්සනා භාවනාවක් වෙනවා නම් ඒක අපි කතා කරන්නේ අර ශුන්්‍යතාවයේ තුලින්. ශුන්්‍යතාවයේ තුලයි මේ අනිච්චානුපස්සනාව තියෙන්නේ. විරාග විමෝචන චිත්තං වලට පස්සේනේ එන්නේ අර නිබ්බිදාන්ති විරාගාන්ති කියන තැනට. මේ විමෝචන චිත්තං ඊට පස්සේ විමෝචන චිත්තං අසසිස්සාමි පසසිස්සාමි අනිච්චානුපස්සී අසසිස්සාමි පස්සේ ඊට පස්සේ විරාගානුපස්සී අසසාමි පස්සිසා. එතකොට මේ නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගාන්ති. ඒකම තමයි මේ භාවනාවේ පෙළ. ඒක ශුන්්‍යතාවය තුලයි තියෙන්නේ. ශුන්්‍යතාවය තුල කරන දෙයක් නැහැ. මේක වෙනවා. අපි ඒක පැහැදිලි කරා දර්ශන කොටසේදී. ඒ කොටස් ඔබට බලන්න පුළුවන්. ඒවා හොඳින් අපි ඉදිරිපත් කරා. ශුන්්‍යතාවය ඇතුලේ මේ ෂය වෙනවා. කෙලෙස් ෂය වෙනවා. ශීනාශ්‍රව රහතන් වහන්සේ බවට පත් වෙන්නේ පටිනිස්සග්ගානුපස්සී කියන විහරණය තුළින්. ඉතින් එතනට එන්න කලින් මේ අනිච්චානුපස්සනාව කලින් අපි අවබෝධඥානය තුළ තියෙන්න ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක මේ අනිත්‍ය ස්වභාවය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. හැබැයි මෙතන තියෙන්නේ නිවනට යමුණක් නම් ඒක නිවනට ඒකාග්‍ර වෙන්න නම් නිවනට උපනිෂ්ක්‍රිය වෙන්න නම් ඒ තුළ තියෙන්න ඕනේ සිතින් මිදීමක්. මේ ක්ෂණිකව හටගන්න සිතේ අනිත්‍ය ස්වභාවය දැකින්න ඕනි. බාහිර භෞතික නෙමෙයි. ඔබ සිතෙන් මිදෙන මගයි නිවන් මග. එහෙමනම් මේ චිත්තේන නියති ලෝකේ සිතෙන්ම හැදෙන ලෝකේ බාහිර තියනවා කියලා අපි ගන්න ලෝකෙත් හිතේමයි හැදෙන්නේ. අපි ඇත්තටම දකින්න නෙමෙයි හිතනවා. අපි දැන් මේ දේශනා මාලාව මුල ඉඳන් ඔබ අහගෙන ගියොත් ඔබට ඒක හොඳටම දැනේ. මේ අපි මුලින්ම දේශනා කරන්නේ ඒ ටික. පේනවා නෙමෙයි හිතනවා. එතනින් තමයි අපි එන්නේ මේ දර්ශනය පැහැදිලි කරගෙන. ඊට පස්සේ අපි ශුන්‍යතාව වලට ක්‍රියාසිත වලට ආව ශුන්‍යතාව වලට ආව. දැන් එතනින් අපි ඇවිල්ලා තියෙනවා මේ අනිත්‍ය ගැන අපි ගිය පාරදේශනේ කතා කරා. හැබැයි මේ අනිත්‍ය අනිච්චානුපස්සනාව වැඩෙන්නේ
ශුන්‍යතාවය තුලයි. නමුත් ඒක ශුන්‍යතාවය තුල වඩන එකක් නෙමෙයි. මේක හරි ගැඹුරුයි. මේ කියන එක. නමුත් මේක සිද්ධ වෙන්නේ ඔබ මීට කලින් තියෙන දර්ශන සමාපත්තියෙන් තියෙන එතනින් තමයි මෙතනට පන්නර එන්නේ. ඔබ නාම රූප පරිච්ඡේදයට ආවට පස්සේ ඔබ බාහිර රූපේ මිදිලා. දැන් ඔබ කියන්නේ මේ අනාගාමී මට්ටම මේ කියන්නේ. ඒ කියන්නේ ඔබ ඊට පස්සේ නාමිනුත් මිදිලා. ඔබ ඊට පස්සේ සිතුවිලි වලින් මිදිලා. ඔබ දැන් මොහොතට අවදි වෙලා. අපි දේශනා කීපයක් මොහොතට අවදි වීම ගැන කතා කරා. දැන් මොහොතට අවදි වීම කියන තැනේදී මේ හටගන්න සිත පමණයි. ඒ සිතත් පවතින්නේ නැහැ කියන තැනටයි එන්නේ. මේ සිතක් හටගත්ත නිරුද්ධ වෙනවා. ඊගා මොහොතේ තව සිතක් හටගත්ත නිරුද්ධ වෙනවා. දැන් මේ සිත හටගෙන තියෙන්නේ බලනකොට දැන් ඔබට එන්නේ ශබ්දයක්. එහෙම නැත්නම් රූපයක්. පාටක්, ගඳක්, වර්ණයක්. හැබැයි මේ තමයි සිත. දැන් මේකේ තියෙන්නේ පෙර මතකයක්. ඔබට දැන් මොකක් හරි දෙයක් දකිනකොට ඔබ දකින දේ නම කියනවා. ඔබ කොහොමද එහෙම කියන්නේ? පෙර මතකයෙන්. ඒ පෙර මතකයෙන් තමයි සිතක් උපදින්නේ. ඒකයි පුරාණ බිදම් බික්කවේ කම්මම් වදාමි. පුරාණේ තමයි අපි කන්නේ. ඔක දැන් සාමාන්‍යයෙන් සරල භාෂාවෙන් එහෙම අපි කියුවේ. නමුත් ඒක ගැඹුරින් බුදුන් වහන්සේ දේශනා කරනවා. හොඳින් පැහැදිලි කරනවා මේ මොහොතේ හටගන්න සිත පවා සත්‍යයක් නෙමෙයි. ඒක ඔබ බද්ධේක රත්න සූත්‍ර බුදු සමය තුළ අපි දකිනවා බද්ධේක රත්න සූත්‍ර තමයි ප්‍රසිද්ධ. දැන් ඔය කතා කරන්නේ තුන් සූත්‍රයනේ. අද සමාජය තුළ ඒක මහා ඒක නිවන් මාර්ගක් නෙමෙයිනේ. දැන් නිවන් මාර්ගක් නෙමෙයි කියන්න බෑ. ඒකත් වැදගත්. නමුත් බුදු සමය තුළ බද්ධේක රත්න සූත්‍ර කතා කරනවා කියන්නේ එතන තියෙන්නෙම ඇත්තටම නිවනමයි. ඒ කියන්නේ අතීතන්නාත්ව ගම්මීය නප්පටික්කංකේ අනාගත පච්චුප්පන්නංච යේ ධම්මා තතරාත්‍ර විපස්සති. මේ මොකද්ද කියන්නේ? අතීතයේ අවිද ගොසින් කිව්වා මේ තියෙන අතීතයක් නෙමෙයි. මේ දැන් මේ ෂනේ සිත. මේ දැන් මේ ෂනේ සිත හටගෙන නිරුද්ධ ඒක අතීත සිතක් වෙනවා. ඊගාව සිත මේ ෂනේම හට ගන්නවා. ඒතකොට ඒකත් අතීත සිතක් වෙනවා. අතීත ඒ හැමතිස්සෙම මේ සිත අතීත නාටකම ඒ සිත අතීතයට ගිහිලි ඉවරයි. ආයි තව සිත උපදිනවා. හැබැයි ඒකත් මේ මොහොතේ අනාගත සිතත් උපදින්නේ මේ ෂනේමයි. මේ ඊගාව සිත. දැන් මේක ඊගාව සිත. දැන් ඔබ දැන් එදිනෙදා කටයුතු කරනකොට හොඳට සිහියෙන් ඕනින් දකින්න පුළුවන් නම් මේක සිතක් ඉපදෙනවා නැති වෙනවා. ආයි ඊගාව සිත ඉපදෙනවා නැති වෙනවා. ඔබ මෙහෙම මෙනෙහි කරන්න. හරි සුන්දර කතාවක් එනවා එතකොට. දැන් සද්දයක් උපදිනවා. දැන් රූපයක් උපදිනවා. දැන් තද ගතියක් දැනෙනවා. උණුසුමක් දැනෙනවා. සීතලක් දැනෙනවා. මේ ඔක්කොම සිත්නේ. දැන් බඩකින්නක් දැනන සිතක්නේ. දැන් ආසාවක් ඇති වුණා සිතක්නේ. හැමදේම සිතක්මයි. එතකොට මේ සිතක් හටගෙන පවතින්නේ නැහෙනි. ඊගාමෝතේ බලනකොට වෙන එකක් කල්පනා කරනවා. එතකොට ඒක මනෝද්වාරයෙන් එන වෙන සිතක්. අර පංචද්වාරයෙන් එන සිත් ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මනෝද්වාරයෙන් එන සිත් ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඔබට මේ ස්ථානයේදී මේ සිත ගැනමයි කතා කරන්නේ. මේ අනිච්චානුපස්සී විහරණය කියන එක සිතින් දකින්න. සිත මේ මොහොතෙන් දකින්න වර්තමාන ෂණේ තියනවාද කියලා දකින්න උත්සාහ කරොත් ඒක හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔබ නිවන් දකිනවා. ඇත්ත කතාව ඔතනයි තියෙන්නේ. අපි මේ නිවන වටේ තමයි එහෙට මෙහෙට ඉන්නේ ඉත්තු මාරු කර කර. ඔතනම තමයි නිවන තියෙන්නේ. හැබැයි මේක තව ටිකක් අතුලාන්තයට බැසගෙන යන නුවණක් ඕනේ. මොකද ඒක මහා නුවණකටයි අසු වෙන්නේ. බුදුන් වහන්සේ උපමාවලින් මේක පෙන්නනවා. බුදුන් වහන්සේ කියනවා උදෑසන හිමිදිරි තනාග පිපි දිය බිඳේ දේ දුන්නක් දකින්න මහණෙනි එකම ඊටම අදාළ කෝණකින් බලන්න ඕනේ. අන්න ඒ වගේ මේක ඊටම අදාළ කෝණකින් බැලුවොත් විතරයි මේ සත්‍ය හෙළි වෙන්නේ. මේ සිතේ පරම සත්‍යයක් තියෙනවා. ඒ පරම සත්‍ය අවබෝධ වුණාම තමයි ඔබ සිතින් මිදෙන්නේ. ඉදයින් ඒ මිදුණෙන් පස්සේ ඔබ මේ සිතට නැවත ඇලෙන්නේ නැහැ. විරාගානුපස්සනාවට ඔබ සිත ගලනවා. හැබැයි ගලන්නේ සත්‍ය දැක්කොත් තමයි අනිච්චානුපස්සනාව આવොත් තමයි. ඒතර අනිච්චානුපස්සනාවේ වටිනාකම දකින්න ඕනි. අනිච්චානුපස්සනාව මේ මොහොතේ වඩන එකක් නෙමෙයි. මේ මොහොතේ ඔබ ප්‍රතිපදාව තුල ඉන්න වෙලාව. ප්‍රතිපදාවේදී ඔබ ප්‍රතිපදාවට බැස්සට පස්සේ ඔබ දැන් සිත දකින්නකොට සිත දකින්න මිදෙන ඒ මොහොතට දියුණු වෙලා ඉන්නකොට ඔබ ඒවා කලින් ගොඩක්
ඔබ කලින් පුහුණු කරලා තියෙන්න ඕනි. අර වීර්ය අර සතර සම්ප්‍රදාන වීර්යයේදී ඔබ ඒ දර්ශනයේදී කරන්නේ. දර්ශනේ එන හිත දකින්නවනේ. ඕකම තමයි දිගටම යන්නේ. දැන් මුලින් ඔබ කරේ වීර්ය අරගෙන ඔය සිත් බල අත්හැර මිදි මිදි යන්නේකනේ. ඕකනේ නිවන් මාර්ග අපි කරන්නේ. ඔබ නිවන් මාර්ගට තාම හරියට ඇවිල්ලා නැත්නම් ඔබ නිවන් මාර්ග තාම හරියට පුහුණු වෙන්නේ නැත්නම් ඕක තමයි පුහුණු වෙන්න තියෙන්නේ. ඕක තමයි යෝගාවචරයේ පුහුණු වෙන්න ඕනි. සිත දකිමින් මිදිමින් යන්න ඕනි. සිතට සත්‍ය හැම මොහොතෙම පෙන්වන්න ඕනි. ඒතර එක්ෂණික සිතෙන් ඔබ මිදෙනවා. ඒතර සිත පවතින්නේ නැහැ. පවතින සිතක් ඔබට හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒක තමයි ඒ දර්ශන සමාපත්තිය තුල අනිච්චානුපස්සනාවයි තියෙන්නේ. අද ඒකම ඔබ දියුණු අවස්ථාවකට එනවා. ඒ කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි වගේ කතාවක්. ඒ ඵල ගැන කියනවා නම් ඒ කෘත්‍ය ඥානෙට එනවා නම් ඒ වගේ මේක දියුණු අවස්ථාවක් තමයි මේ ශුන්්‍යතාවය තුළ මේ අපි කතා කරන්නේ අනාගාමි භූමියෙන් පස්සේ රහත් භාවයේ ලබන්නට එන්නයි. පටිනිස්සග්ගානුපස්සනාවට එන්නනේ මේ කතා කරන්නේ. එතනට එන නම් අනිච්චානුපස්සනාවට එන්න ඕනේ. මේවා ශුන්්‍යතාවය තුලයි මේ කතාව තියෙන්නේ. ශුන්්‍යතාවයට ආපු නැති කෙනෙක්ට ශුන්්‍යතාවයට එන්නත් කරන්න තියෙන්නේ මේකමයි. හැබැයි ශුන්්‍යතාවට ආවට පස්සේ ශුන්්‍යතාවේ විශේෂ තමයි කෙනෙක් නැහැ. පුජ්‍යලයා නැති වෙනවා. දැන් පුජ්‍යලයාගෙන් මිදෙනවා. පුජ්‍යලයා නැහැ. නමුත් ඥානයක් තියෙනවා ඔබට දැනෙනවා. පුජ්‍යලයක් නෙමෙයි ඔබ කියලා කතා කරාට වචන වලින් කතා කරාට එතන අපිට කරන්න දෙයක් නැහැ. අපිට භාෂාවක් කතා කරන්න වෙනවා. ඒක නිසා අපිට මේ සම්මුති භාෂාව පාවිච්චි කරනවා. නමුත් මෙතන පුජ්‍යලයක් නැහැ. මෙතන සබහාදහමට ලින්ක් වෙලා ඉන්නේ. සබහාදහම පමණයි තියෙන්නේ දැන්. ශුන්‍යතාවය තුල. අපි කිව්වා ශුන්‍යතා සමාපatti වෙනයි ශුන්‍යතා විහරණය වෙනයි. අපි ඊට පස්සේ මේ චුල්ල ශුන්‍යත සූත්‍රය මහා ශුන්‍යතු මේ අපි ඒවත් කතා කරා. අපි ඒවත් පැහැදිලි කරා. මේ ඔබට දකින්න පුළුවන් දැන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ආයි පස්සට අපිට මේ ඒවයිව කතා කරන්න ගියොත් අපිට මේක දිගුවක් එන්නේ නැහැ. මේක අවසානයේ කරා යන්න බැරි වෙනවා. දැන් අනිච්චානුපස්සී විහරණයට එන්න ඕන නිසා තමයි අපි අනිත්‍ය කතා කරේ. හැබැයි මෙතනදී ඔබට මහා ඥානයක් මේ අදීනව නිස්සරණ දකින්න මහා ඥානයක් තියෙන්න ඕනේ. ඇත්තටම කියනවා නම් මෙතනට හැමදේම වැදගත්. මොකද මේ ඒ දැනුම නෙමෙයි දැනුමෙන් ඔබ විසින්ම ඒ දැනුම නිසාම අත්හැරෙන්න ඕනේ. දැනුම නිසාමයි ලෝකෙන් මිදෙන්නේ. දැනුම නිසාම අත්හැරීමක් සිද්ධ වෙනවා. දැනුමත් පළක් නැහැ. දැනුමත් පළක් නැහැ කියන්නේ ඒක සිතුවිල්ලක් නේ. දැනුමත් මේකෙදි නැහැ. මේකෙදි කිසිම දෙයක් අවසානේ නැහැ. හැබැයි මහා ශුන්්‍යතාවය තුළ මේ මෙතන ශුන්්‍යතාවය තුලයි තියෙන්නේ. මේ ශුන්්‍යතාවය තුළ අතරම පුදුම මේ ඒ කියන්නේ මේ සිත විසිරෙන්නේ නැති කෙනාටයි මේක හම්බ වෙන්නේ. මේක සිත එතනක් දඟලනවා නම් එයාට මේක හම්බ වෙන්නේ නැහැ. එයා සිතුවිල්ලට රිංගනවා නම් සිතුවිලි ආවා කියන්නේම ශුන්්‍යතාවේ නැහැ. සිතුවිලි තියෙනවා කියන්නේම ශුන්්‍යතාවේ නැහැ. සිතුවිලි වලට සබ්බේ ධම්මා නාලං අබිනිවේසා කියලා මේ සිතුවල රිංගන්නේ නැති කෙනාටමයි මේක හම්බ වෙන්නේ. අපි මෙතන හොඳට මෙයා ස්ටඩි වෙන්න ඕනේ. හොඳට මේක දකිමින් මිදිමින් මුල් අවස්ථාවේදී අර ඉන්ද්‍රිය ධර්ම ස්වභාවයට පස්සේ බල ධර්ම ස්වභාවයට එන්නේ. පංච ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩිනේ සත්‍තිස් බෝධි බොජ්ජංග ක්‍රමයටයි මේක යන්නේ. බොජ්ජංග ක්‍රමයට තමයි මේක යන්නේ. බොජ්ජංග ක්‍රමයේදී ඔබ දන්නවා බොජ්ජංග වැඩෙන ආකාරය. එතකොට සති සම්බොජ්ජංගේ, ධම්මවිජය සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, එතකොට සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ. ඔය විදිහට බොජ්ජංග තියෙන්නේ. දැන් ඔකේ උපේක්ඛා සම්බොජ්ජංගේ අවසාන. ඒක තමයි කිසිම මේක සබහාදහම වගේ මේක කිසිම නැහැ දෙයක්. අවසානට එනකොට. නමුත් ඔබ මෙතනින් සති සම්බොජ්ජංගය කියනකොට මේක ඔබ දකින්නේ අර ඉන්ද්‍රිය ධර්මවලදී සද්ධා වීරිය සතිය. එතන දකින්නේ. ඒ කියන්නේ මේ එනේන සිත මිදෙන දැන් සතියක් තියෙන්න ඕනේ. ඒක තියෙන්න ඕනේ. ඒක තියෙන්නේ නැතුව ඔබට මෙතනින් එහා කතා කරාට යන්න බෑ. යන්නේ නැහැ. එහෙනම් දැනුමෙන් ගන්න. දැනට. පස්සේ ඔබ මේක දැනගන්න මෙන්න මෙහෙම තමයි වෙන්නේ කියලා නිවන් දකින්න. නිවන් දකින්න හැටි වෙන හැටි දැනගන්න එපා ඉස්සෙල්ලා. කොහොමද මේ නිවන් දකින්නේ කියලා? දැන් අපි කතා කරා දිව්‍ය ස්වභාව, බ්‍රහ්ම ස්වභාව, මේ බ්‍රහ්ම තලවලට, දිව්‍ය තලවලට යන්නේ. දැන් මෙතන මේ සමාජයේ පොඩි ගැටලුවක් අපි දැක්ක තියෙන. ඒක පොඩ්ඩක් වචනයක් කතා කරන්න ඕනේ. අපි ඇත්තටම අනාත්ම සංඥාව ගැන කතා කරන්න අපි කතා කරන්න උත්සාහ කරන්නේ. මොකද ඒ ගැන යම්කිසි දැනුමක් අවශ්‍යයි. මොකද මේ අනාත්ම සංඥාව කලින් වඩලා තියෙන එකක්. නමුත් මෙතනදී ඒක ක්‍රියාත්මක වෙනවා. අනිච්චානුපස්සනා විහරණය තමයි අපි කතා කරන්නේ. එතන ක්‍රියාත්මක වෙනවා. නමුත් අපිට දැන් කතාවක් මෙතන තියෙනවා පොඩි. මේ සමාජය තුළ ගැටලුවක් තියෙනවා. සමාජයට දැන් තාම ගලප ගන්න බැරුව ඉන්නවනේ.
සමාජය තුල ප්‍රසිද්ධ වෙලා නැහැ. සමාජය තුල බහුලී කතා වෙලා නැහැ. සත්‍ය ස්වභාවයට යන හැටි, නිවන් දකින්න හැටි, මේ දිව්‍ය ස්වභාව, බ්‍රහ්ම ස්වභාවපත් වෙන හැටි, ඒ සුද්ධාත් මේ කියන ස්වභාව වලට තාම ගිහිලා නැහැ. ඔය කියන අපි ඔය කතා කරනවානේ. අපි අනාගාමී භූමියෙන් පස්සේ අපි මේ සිතුවිලි වලින් මිදුණු තැන අපි මේ ආර්ය භූමියනේ කතා කරන්නේ. ආර්ය භූමිය කියන්නේ පුජ්‍යලයක් නෑනේ. මෙතන තියෙන්නේ තනිකරම සුද්ධාත්මයක්නේ. සුද්ධාත්මයක් කියන්නේ මෙතන තියෙන ප්‍රභාස්වරන් චිත්තන්නේ. ඉතින් මේ ප්‍රභවයේනේ මූලයේනේ. මෙතනනේ තියෙන්නේ මේ විඥානේ බැස ගන්න නෑනේ. බාහිරට බැස ගන්න නෑනේ. ඒ අවබෝධ ඥානය එනකොට විඥානේ බාහිරට බැස ගන්න කිසිම නෑනේ. සකස් වීමක් වෙන්නේ. එතකොට මෙතන තියෙනවනේ සුද්ධ ස්වභාවයක්. මේක අනිවාර්ය මේක සිද්ධ වෙනවා. මේක නවත්තන්න බෑ. මේක සිද්ධ වෙනවා. ඉතින් ඒකනේ සුදස්සිය අකනිටාව ඒව පෙන්වන්නේ ඒක නිසාමනේ. දැන් මෙතන අද අපිට විශේෂයෙන්ම මේ සමාජය තුළ තියෙනවා මේ අපි දැක්කා මේ පැහැදිලි කිරීම වගේක් තියෙනවා කීප දෙනෙක්ගේ මාධ්‍ය ඔස්සේ කිසිම තේරුමක් නැහැ හරසුන්. තේරවාදය අඳුර ගන්නත් බෑ. අර මහායානය අඳුර ගන්නත් බෑ. මේ බුද්ධ ස්වභාවය අඳුර ගන්නත් බෑ. මේ මොකක්වත්ම මේ දිව්‍ය ස්වභාවය මොකක්වත්ම මෙයා පොත් කියවන අය තමයි මේව කතා කරන්නේ. පොත් කියන කතා කරන්න ගියාම වෙන්නේ මොවුන්ට නිවන් මාර්ගක් නැහැ. මොවුන් නිකන් කයිවාරුකාරයෝ. ඔවුන්ට නිවන් මාර්ගක් නැහැ. ඔවුන් නිකන් ඔය පොතක තියෙන දෙයක් ආයෙකද මේකද කියලා තර්ක කර යනවා. ඔවුන්ට ඕනි බබලෙන්න. ඔවුන්ට ඕනි නිකන් මේ ජනප්‍රිය වෙන්න. ඒක නිසා කතා කරන එක හරි පිළිකුලෙන් හෙලා දකින්න. ඒ කියන්නේ ඇත්තට මේ නිවන් මාර්ග යන ඒ යෝගාවචරයෙන් හැලු කිරීමක් ඒක. ඇත්තටම මේ අනිත් එක ඔවුන්ගේ ධර්මයකුත් නැහැ. ඉතින් ඇත්තටම අපිට ගැටීම නැහැ. නමුත් ඇත්තටම මොකද්ද මේ කරන්නේ විකාරය කියලා හිතුවා. ඕක කියනට වැඩිය හොඳයි නොකියනවා. මොකද තේරවාදයේ මහායානය කියලා මේ කතා කරන කෙනා පොත් වලින් අර එක ඒ පෘථග්ජන භූමිය තුළ දෘෂ්ටිගතව නිකන් හිතලා කතා කරන ඒවා. එහෙම දැන් නිවන් මඟ විතරයි වැදගත් වෙන්නේ. එතනදී මේ තේරවාදී කියන්නේ මොකද? රහතන් වහන්සේලා. මහායානය කියන්නේ මේ බුද්ධ ස්වභාවය. ඉතින් දෙකම එකයි. මොහතට අවදි වීම තුළ ඒ චිත්තක්ෂණේ තමයි බුද්ධක්ෂණේ. ඔය බුද්ධ කියලා මේ රූපයක් අල්ලගෙන තමයි අර මේ මහා බොළඳ අප හිතන් ඉන්නේ මහා පඬිවරු කියලා. ඒ වුණාට මහා බොළඳ ඇත්තටම කියනවා පුස්සක්. මුකුත්ම දන්නේ නැති බව තමයි පෙන්වන්නේ. නමුත් එක නම් කිය එක අර ශාස්ත්‍රූවරුන්ගේ නම් කිය ජෛන මහාවීර එක නම් කිය ඉතින් ඇත්තටම මේ හැම කෙනෙක්ම එකම දේ තමයි මෙතනට එන්නේ. නමුත් මේක ගැන අවබෝධයක් නැතුව තමයි කතා කරන්න බෑ. හැබැයි ඔබට යමක් කියන්න ඕනි. අපි දැක්කා මේ ඉන්දික තොටවත්ත කියන මෙන්න මේ ඇත්තට මේ කෙනාට අපි අසරණයි. ඒ කෙනාගේ තසන ස්වභාව තියෙන. ඒ කෙනා දන්නේ නැතිකමයි තියෙන්නේ. ඉතින් ඒ කෙනා ඉදිරිපත් කරන්නේ පෘථග්ජන ස්වභාවය. පෘථග්ජන ස්වභාවය තමයි යාම කියනවා මම පෘථග්ජනෙක් මට තේරෙන්නේ නැහැ කියලා. ඒකම කියලා තමයි තේරෙන්නේ නැත්නම් ඇත්තටම මම හිතන්නේ එයා ඉගෙන ගන්න ඕනේ. එයා නිවන් මාර්ග ගැන යම්කිසි අධ්‍යයනය කළා. ඉතින් බෞද්ධයෙක් නම් එයා හරි මගක් හොයා ගන්න ඕනේ. නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහ ගන්න ඕනේ. කල්යාණ මිත්‍රාශ්‍රයක් එපෙයි. ඉතින් පව් කියලා හිතෙනවා. ඇත්තටම මේ වැඩි කාලයක් නැහැ නිකන් විසික් වෙලා යයි රොඩක් වගේ උලඟට. ওই බාල බොළඳ හොයන්නේ නැතුව ජනප්‍රියකම් හොයන්නේ නැතුව මං හිතන්නේ නිවන් මාර්ග හරියට දැනගෙන මේ සසර දුකෙන් මිදෙන ක්‍රමයකට ගියා නම් ඔහුට ගොඩක් හොඳයි කෙනෙක්. ඉතින් 31 ලෝක ධාතුවත් හොයනවා විශ්වයෙන්. දැන් ඔබම කියන්නකෝ මට අනන්ත සක්වල තුල ඉද මේවා තියෙන්නේ. නැහැ. ඔබේ සිතේ ඔය 31 ලෝක ධාතුවම ඔබේ සිතේ පෙන්වන්න පුළුවන්. ඔය ක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙන සිතේ තියෙන්නේ. ඔය 31 ලෝක ධාතුවේ ස්වභාවය කිව්වොත් මං හිතන්නේ ඉන්දික තොටවත්ත මහත්තයාට මේ කලන්තේ දාලා වැටෙයි. ඒක දැක්කොත් මේ මොහොතට අවදිය කියන එක දැක්කොත් එකපාරක් මේ විදිහට යම්කිසි විදිහකට මාර්ගයට ඇවිල්ලා ඔය සමතේ පොඩ්ඩක් වඩලා විදර්ශනාවට පොඩ්ඩක් ඇවිල්ලා විපස්සනාව පොඩ්ඩක් මේක දැක්කොත් මේ නිවන් මාර්ගයට ආවොත් මං හිතන්නේ උන් හිටිතෙන් අහිමි වෙන්න පුළුවන් මේ ඉන තනක් අමතක වෙන්න පුළුවන් පව් කියලා හිතෙනවා 31 ලෝක ධාතුව මේ හිතේ තියෙන 31 ලෝක ධාතුව මේ සිතින් පනවන්නේ බුදුන් වහන්සේ බඹයක් පවුණු මේ ශරීරය තුලින් තමයි කාම භූමියත් රූප භූමියත් අරූප භූමියත් පනවන්නේ
ඉතින් 31 ලෝක ධාතුවේ හිතින් ඔබට දකින්න රූප ධානවලදී රූපාවචර බ්‍රහ්ම ලෝක පෙන්වන්නේ ඇයි? අරූප ධානවලදී අරූපාවචර බ්‍රහ්ම ලෝක පෙන්වන්නේ ඇයි? එතකොටම තේරෙන්නේ නැද්ද 31 ලෝක ධාතුවම හිතේ කියලා? හිතේ තියෙන. එතකොට ඔය කියන සුද්ධාත්මය තුල ඔය කියන සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල නේද හදිස්සියවත් මිය ගියොත් උපදින්නේ. ඔය කියන කෙනා. දැන් ඕක නේද ඔය පටලවගෙන තියෙන්නේ. ඔතන තියෙන සුද්ධාවාස භූමියේ බලන්න අවීභය අතප්පය සුදස්සිය අකනිටා. ඔය කියන ස්වභාව ටික සිතේ ස්වභාව. ඒ සිතේ ස්වභාවවලදී ඒ කෙනාගේ යම්කිසි ශරීරයට පවතින බැරි නම් පොළොවට පස් වෙනවනේ. නමුත් ওই ස්වභාව තුලම පිහිටනවා. ওই ශක්ති ස්වභාවය තුලම පිහිටනවා. ඒකම තමයි ලෝකේ. නැතුව වෙන කොහේ හරි විශ්වයේ තියෙන එකක් කියලා හොයන්න යනවා නම් අඳ බාලේ. වෙන මොනවා කියන්නද? පව් නේද? අතරම අපි කැමති නැහැ මිනිස්සුන්ට එහෙම කතා කරන්න අපහාස කරන්න කැමති නැහැ. මනුෂ්‍ය ස්වභාවය තමයි අසරණ ස්වභාවය. ඉතින් අපි කාරුණික වෙනවා. අපි කියනවා ඔබට මේක අවබෝධ වෙන්න පුළුවන්. ඔබ මේක ඔයක දැන් දන්නේ නැතිකම තියෙන්නේ. ඔබ දැනුවත් වෙන්න කල්යාණ මිත්‍රයෙක්ගෙන් මේ ධර්මයේ හොඳින් දැනගෙන මේක ප්‍රායෝගිකව පුහුණු වෙන්න. අපි ආයාචනයේ ඉන්දික තොටවත් මහත්තයට කරනවා ප්‍රායෝගිකව පුහුණු වෙන්න. ඔබ පුහුණු වෙන්න. ඔබ මේක මාර්ගෙට එන්න. මාර්ගෙට බැස්සොත් විතරයි ඔබට මේක දැනෙන්නේ. කවදාවත් පොතකින් හොයන්න බෑ. කිසිම පොතක කියවලා මේක හොයන්න බෑ. ඕක තියෙන සිත ඇතුළේම ওই ස්වභාවය තියෙනවා. ඔය අවීභය, අතප්පය, සුදස්සී අකනිටාව. මේ කියන පංච සුද්ධාවාස මේ හදිස්සියේ කෙනෙක් මිය ගියොත් ওই සිතුවිලි වලින් මිදුණු තැන ওই ස්වභාවය තුල අනාගාමී භූමිය කියන්නේ නැවත ආගමනයක් නැහැ. නැවත මේ මනුෂ්‍ය ශරීරයකට ඒමක් නැහැ. එහෙනම් නැවත මේ තියෙන කයකට එන්නේ නැත්නම් කොයිද තියෙන්නේ? ලෝක සබහා දහම තුල ශක්ති ස්වභාවයක් විදියට තියෙන්නේ. ඒකයි සුද්ධ ස්වභාවය, සුද්ධ ආත්මය කියන්නේ. ඒකයි සුද්ධාවාස වල උපදිනවා කියලා බුදුන් වහන්සේම දේශනා කරන්නේ. ඒ කියන්නේ ගිහිලා මිනිසෙක් උපදිනවා නෙමෙයි. ඒ සත්‍ය ස්වභාවයේ පීඨනවා. නැවත ඔය විඳින ස්වභාව වලට එන්නේ අර බාල විඳින ස්වභාව වලටපත් වෙන්නේ. දැන් විඳින ස්වභාව කියන්නේ මොනවද? මේක හොඳ අවබෝධකින් යන්න ඕනි කතාව. ලෝකෝත්තර භූමියේ කතාවනේ. ඒක තියෙන්නේ තේජෝ ස්වභාවය. පඨවි ආපෝ තේජෝ ස්වභාවනේ තියෙන්නේ. තේජෝ ධාතුව තුල තමයි ඔය තියෙන්නේ ඔය දුක් ඇවින්න ගැටෙන දෙක. ඒක තියෙන්නේ පඨවි ආපෝ තේජෝ කියන්නේ මේ ශක්ති ස්වභාව. ඒ ස්වභාව වල අර පඨවි ස්වභාවයටපත් වුණොත් තමයි මව් කුසක කොමන හෝ සතෙක්ගේ ශරීර ධාතුවක සකස් වෙන්න පුළුවන්. එතන සකස් වෙන්නේ නැහැ සුකුසුකුම සත්‍ය සංඥාව වෙනකොට. සුකුසුකුම සත්‍ය සංඥාව කියන්නේ සංඥාව සිව් මෙවි ගිහිලා සංඥාව දැනෙන්නේ නැති ස්වභාවයකටපත් වෙනවා. එතකොට බර නැහැ පල්ලයට එන්නේ. ඒ කියන්නේ දැන් මෙතන ශක්ති ස්වභාවවල ලොකු තේරුම් කිරීම ටිකක් කරන්න තියෙනවා. මේවා කොහොමද මේ ස්වභාව දිව්‍ය ස්වභාව කියන්නේ මොනවද? ඒවා පාවෙන්නේ කොහොමද? එතකොට කොහොමද මේවා රළු ස්වභාවවලටපත් වෙන්නේ නැත්තේ? දැන් අපි මේ දහම ප්‍රායෝගික පැත්තෙන් කතා කරන්නේ. දහම ප්‍රායෝගික පැත්තෙන් මේ ශක්ති ස්වභාව බුම්මාට දෙවරු, වෘක්ෂ දේවතාව මේ මොනවද මේ කියන්නේ? ඔක්කොම බර හැබැයි ඒවා බර ඒවා දේව ස්වභාව බරයි. දිවිසෝ නමුත් අරව බ්‍රහ්ම ස්වභාව. ඒවා බර නැහැ. ඒවා තවත් සුකුමයි. එතකොට මොකද වෙන්නේ? ඒවා ශක්ති ස්වභාවවලම පවතිනවා. ඉතින් මේ ශක්ති ස්වභාව අඳුර ගන්න ඕනේ. ඉතින් කාය සිත මිස කය නැති බඹලෝ. ඉතින් බුදුන් වහන්සේ මේ හොඳට පැහැදිලි කරලා තියෙනවා. හොඳටම පැහැදිලි කරලා තියෙනවා. මේ ඇත්තටම මේ අරූප ධානය ඔබ අරූප ධානය එකක් හරි ලබන්න නැතුව කියන්න බෑ ඔබට. ඔබට දන්නේ ඒක නිසා ප්‍රත්‍යක්ෂ නැහැ. ඒක නිසා ඔබ අසරණ වෙන්නේ. ඔය ආකාස සංඥායතන ඔය නව සංඥා නා සංඥායතන කියන්නේ ඔබට ආකාස සංඥායතනට මේ ඔබට මේ ධ්‍යාන ලැබෙනවා. බය නැතුව භාවනා කරන්න. බය නැතුව ඔබ භාවනා කරන ඔබට මේ රූප ධ්‍යාන ලැබෙනවා. මේවා මහ ලොකු දේවල් නෙමෙයි. ඔය සමාධි සිත පොඩ්ඩක් හදාගෙන සමාධි පොඩ්ඩක් ඔය සමතේ පොඩ්ඩක් වඩලා ඉතින් අපි නම් මේවා දැන් දීර්ඝ කාලයක් හොඳට ප්‍රගුණ කරලා මේවා පත් වෙලා මේවට ගිහිල්ලා මේවා දැන් අපිට ජීර්ණය වෙලා තියෙන්නේ. අපිට දැන් මේවා කියන එකත් අර නිකන් මොන්ඩිසෝරි වැඩක් තියෙන්නේ මේ. නමුත් දැන් ඔබට මේක අලුත්නේ. ඒක නිසා ඔබට සමතේවත් හුරු නැහැනේ. සමතේ වඩන්නේ නා. නිමිත්තක් අල්ලගෙන සිත විසිරෙන එක නවත්තගෙන සමතේ වඩලා එතනින් ඇවිල්ලා ඔබ සමාධියක් සකස් කරගන්න. ඒක ඉතින් ඔය හිත විසිරෙනවා කියන්නේ ඉතින් විතක්ක ਵਿਚාර හරිනේ. විතක්ක ਵਿਚාර ඉතින් චෝවා මුතෙන් කියන්න මුල ඉඳන් එන්න ඕනේ එතකොට.
ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා ඒ විදිහට ඔබ ඉතින් ওই නිමිත්ත එනවා යනවා ඒ නිමිත්ත ඊට පස්සේ යන්න එක ස්වභාවයේ පවතිනවා ඉතින් සමතේ අහු වෙනවා ඉතින් ඒ තුල සමාධිමත් සිත ඇදෙනකොට ඉතින් ප්‍රීතිය ඇති වෙනවා සුඛේ එනවා ඒකාග්‍රතාව එනවා ඉතින් මුල් අවස්ථාව මේක සමතේ මේවා ලෞකිකයි මේ ධ්‍යාන අවස්ථා ඉතින් ඒව තුල තියෙනවා ඉතින් මේ සිතෙන් ඊට පස්සේ මිදෙන ස්වභාවයට එනවා මේක පස්සම්බයං කාය සංකාරං ඊට පස්සේ චිත්තම්බයං කාය සංකාර වෙනවනේ පස්සම්බයං කාය සංකාරා කියම පස්සම්බයං චිත්ත සංකාරා. ඒ කියන්නේ මේ සිත් මේ ඇවිල්ලා ඔබ තනිකරම සිතින් මිදෙන ගමනක් යන්නේ. මේක වෙන ගමනක් නෑ. ওই 31 ලෝක ධාතුවම සිතින් මිදෙන තැන්වල තියෙන පොයින්ට්ස් තියෙන්නේ. ඉතින් ඒව මරණොත් හදිසියවත් අතරමඟ ඕවයි තමයි තියෙන්නේ. ওই කතාව තියෙන්නේ ওই රූපාවචර ධ්‍යාන පෙන්නන්නේ. ඉතින් ප්‍රථම ධ්‍යානෙන් මරණොත් එහෙම ඉපදෙන්නේ බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මේ බුදුන් වහන්සේ දායරාලේ දිච්ච නම්ම තමයි දාන්නේ. ඉතින් ඕක පෙන්වන රූපාවචර දෙහ බ්‍රහ්ම ලෝක කියලා. ප්‍රථම ධ්‍යාන මරනොත් ද්විතීක ධ්‍යානෙ මිය ගියොත් අදිසේවත් ඒ මට්ටම් වල ඉන්න කෙනේ පරිත්තාභ්‍ය අපමානාභ්‍ය ආභස්සරේ එතන. ඔය පෙන්වන්නේ නොපිරුණු රූපාවචර ධ්‍යාන කුසලයේ වලයෙන් ඉපදෙන මේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් පෙන්වන්නේ ওই නිසාමයි. ওই නිසාම තමයි මේ බ්‍රහ්ම ලෝකෙට පෙන්වන්නේ. ඉතින් දිව්‍ය ස්වභාව ටිකත් එතනමයි. දිව්‍ය ස්වභාව ටික තියෙන ඊට මෙහා පල්ලෙහා. ඉතින් මේවා තියෙන මේ ශක්ති ස්වභාව පිහිටන කාලවකවානු ටිකක් බලන්න. අපි ඒවා දැන් කලිනුත් කතා කරා. අපි කතා කරා මේවා දීර්ඝ කාල මේවා පැහැදිලි කරන්නේ ඇයි කියන එක. අපි ඒව වෙනම ආයිමත් එක අවස්ථාවකදී මේ ටික ඔක්කොම කතා කරමු. දැනට අපි සරලව මෙහෙම කතා කරමු. මේ ද්විතීක ධ්‍යානෙන් එතකොට මේ ඔය පරිත්තාභය, අපමානාභය, ආභස්සරය වගේම ද්විතීක ධ්‍යානෙන් පරිත්ත සුභය, අපමාන සුභය, සුභ කින්නකේ. ඊට පස්සේ චාතුර්මා ඔය චාතුර් ධ්‍යානෙ තුල ඒ කියන්නේ ඔය වේදනා සංඥා සංසිඳන තැන එතන තමයි ටිකක් දියුණු තැන වේහප්පලේ සහ අසං සංඤේ. අසන සංඤේ කියන තැන බ්‍රහ්ම ස්වභාවයේ ඉතින් දීර්ඝ කාලීන ආයුෂ තියෙන තැන් මේවා. ඉතින් මෙතන මේ වසග්ග පරිණාම නිවට නැමුණක් දර්ශන සමාපත්තිය ඇති කෙනෙක්ගේ ලෝකෝත්තර ධානවල නම් ඔහු ඉන්නේ. ඔහුගේ සිතේ මිදීම් නැවත සකස් වෙන්නේ නැහැ. නැවත මිදීම්ම තමයි. ඒ කියන්නේ සුගති පරායනම තමයි. නැවත ආයි මේ නිරවලට මේ ඒවට එන්නේ නැහැ. പ്രേත ඔය තිරියන් ලෝක නිරව ඒවට එන්නේ නැහැ. ඉතින් ඒවා මේ පහත් ස්වභාව වලටපත් වෙන්නේ නැහැ. මේ ස්වභාව තියෙනවනේ අපේ හිතේ. අපේ හිතේ නැද්ද ඔය කියන තිරියන් ස්වභාව, പ്രേත ස්වභාව නැද්ද? ඔය කියන ඔය මනුස්ස ස්වභාව අපේ හිතේ නැද්ද? අපේ හිතේ ඔය කියන ස්වභාව ටික නැද්ද? ඔය හිත ඇතුලේ තියෙනවා. ඒ වෙලේ බලන්නකෝ ඔය සුනකෙක් වගේ ඉන්න මිනිස්සු නැද්ද? ඒ විඥානේ මේ විඥානේ වෙනස මොකද්ද? අපි හිතමු දැන් බල්ලෙක්ගේ විඥානයක් තියෙනවා. උ සුනක විඥානයක්. උට තියෙන ද්වේෂය, සුනක, පටිගේ, තේජෝ ධාතු. දැන් මේක මිනිස්සුන්ගෙත් මේ ස්වභාවයටපත් වෙනවනේ එක්ෂණිකවම. එක්ෂණිකවම සිතට එනවනේ මේ සුනකෙක් වගේ. එක්ෂණිකව මිනිස්යාගේ සිත සර්පෙක් වගේ වෙනවා. එක්ෂණිකව මිනිස්යාගේ හිත පෙරේතෙක් වගේ. මේ ස්වභාව ශක්ති ස්වභාවයට ඒක කියන්නේ ෆ්‍රීකවන්ස් වෙනවා කියලා. මේක ස්වභාව ශක්ති ස්වභාව විඥාන ස්වභාව. ඉතින් ඒක තමයි අතන පිහිටලාම තියෙනවා. එතන ඒ ස්වභාවයම තමයි ඉර වෙන්නේ. නමුත් මෙතන මේ මනුස්ස ස්වභාවය තුල ওই ස්වභාව සේරම තියෙනවා හිත ඇතුලේ. ඒ සිත ස්වභාවය සේරම තියෙනවා. ඉතින් මේවා ඔබට බොහොම නුවණක් ඕනේ, ගැඹුරු නුවණක් ඕනේ. අනිත් එක ඔබගේ ප්‍රත්‍යක්ෂතාවය තුළ මේ නිවන් මඟ යන කෙනෙකුට විතරයි මේවා කියන්න පුළුවන්. ওই 31 ලෝක ධාතුව ඔබට පුදුම හිතේ මේ පැහැදිලි කරන විදිහට. ඔබ ආයතන 6ක් තියෙනවානේ. ඔබ ආයතන 6 ඔය ස්කන්ධය නිසානේ ආයතන හැදෙන්නේ. ස්කන්ධානම් පාතිභව ආයතනම් පටිලාභෝ යං උච්ච ජාතිනේ. 6ට ස්කන්ධ පහ ගන්න 6ක් ආවම 30ක් තියෙනවා. ඒ 30 අතර තව ප්‍රභාස්වර සිත આવුත් 31ක් තියෙනවා. දැන් ඔබ හොයාගන්නකො කොහෙන්ද ඕක යන්නේ කියලා. අවිද්‍යාව තියෙන්නේ. අවිද්‍යාව හිස් මුදුන කියලා, හිස් මුදුන හත් කඩකට පැරලනවා කියලා ඔය කරන සාප කරන මිනිස්සුන්ගේ හිස් මුදුන හත් කඩකට පැරලනවා කියලා සාප කරන එක අවිද්‍යාවෙනි තියෙන්නේ. බුදුන් වහන්සේට බාවාරි බ්‍රාහ්මණයට ගිහිලා බුදුන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේ ඕකනේ. එතනදිත් බුදුන් වහන්සේ කියන්නේ හිස් මුදුන අවිද්‍යාවයි. අවිද්‍යාව කැඩෙන්නේ හත් අඩකට පෙලෙන්නේ මොකෙන්ද? සප්ත බොජ්ජංග ධර්ම. මේක කෙරෙන්නේ සතියෙන්. සත්‍ය බොජ්ජංග වඩන කෙනාට අවිද්‍යාව කුඩු වෙලා යනවා.
ඒක හිස් මුදුන හත් කඩකට පැලෙනවා කියන්නේ අවිද්‍යාව පැලෙනවා. ඒ කියන්නේ නිවන් දකින්න. හිස් මුදුන හත් කඩකට පැලෙනවා කියන්නේ මේ ලෝකයෙන් මිදිලා මෙලොවින් එතර වෙනවා. මේ බාහවාරි බ්‍රාහ්මණයාගේ ප්‍රශ්නෙට මොගරාජයට දෙන්නේ ඔය මොගරාජයි 10 දෙනෙක් ඉන්නවනේ. ඔය මොගරාජයට දෙන්නේ ශුන්‍යතාව වෙන්නේ අන්තිමට. ශුන්‍යතෝ මොගරාජෝ කියලා දෙන්නේ ඒ සූත්‍රයනේ. ඉතින් ඒ බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ හැම එකම සිත තුලින්නේ බොජ්ජංග තියෙන්නේ. සිත තුලින්නේ මේ ලෝකෙම එකම සම්පූර්ණ මේ සිත ගැන බුදුන් වහන්සේගේ දේශනාව තියෙන්නේ. ඒ මනෝපුබ්බංගම ධම්මා කියලා ওই ධම්මපදේ සම්පූර්ණයෙන්ම සිතින් යන්නේ. ඒ වගේම තමයි චිත්තේන නියතු ලෝකය කියලා ලෝකේ එළියෙන් පණවන්නේ නැහැ බුදුන් වහන්සේ. ලෝකෙ සිතින් ගන්නෙ. සිතින් මිදෙන්නේ. එතනින් තමයි නිවන් මඟ තියෙන්නේ. එතනින් තමයි මේ සේරම තියෙන්නේ. ඔතනින් තමයි මේ දොරටුව තියෙන්නේ. මේ අධ්‍යාත්මික පැත්තේ ලෝතුරු සුවේ තියෙන පැත්තේ දොරටුව තියෙන්නේ මේ චිත්ත ස්වභාවයෙන් මිදෙන තැන. එතන තමයි දොරටුව. එතනින් යන්නේ. එතනින් සබහාදහමට තමයි ලින්ක් වෙන්නේ. ඒකයි ශුන්‍යතාවයේ හරහා මේ ගමන යන්නේ. හැබැයි අද අපි කතා කරන්නේ අනාත්ම සංඥාව. ඒතකොට අනාත්ම සංඥාවට එන්න කලින් අපි භෞතික වශයෙන්ුත් ඔබ දැනගන්න ඕනේ අධ්‍යාත්මික වශයෙන්ුත් එක්ෂණික සිතේ කතාව තමයි අපි කතා කරන්නේ. අපි මොහොතට අවදි වීම කියන තැන ඉඳන් කතා කරන ශුන්‍යතාවයේ තුලයි අනිත්‍යතාවයේ කතා කරන්නේ. වෙනින් ඔය බඩු මුට්ටු කැඩෙන ඒවා කතා කරාට වැඩක් නැහැ. නිවන් දකින්න බෑ. නිවන් දකින්න පුළුවන් වෙන්නේ ඔබ මේ මොහොතේ මේ දැන් මේ සිත දකින්න ඕනේ. ඒ සිතේ මිදෙන තැන නිවන තියෙන්නේ. ඒක බුද්ධක්ෂණය කියන්නේ එතන තමයි. දැන් මේතන බුද්ධක්ෂණය කියන්නේ බුද්ධ ස්වභාවය කියන්නේ මෙතන මේ තුල මේක අපි ටිකක් තව කතා කරන්න ඕනි තැනක්. අපි කලින් කතා කළා තියෙන ශුන්‍යතාවය තුල ශුන්‍යත විහරණයේදී කතා කරා. මෙතනදී ඒ සිතට මේ සිත ඉපද නිරුද්ධ වෙලා ඊගාව සිතත් ඉපද නිරුද්ධ වෙන මෙතන කිසිම දෙයක් මෙතන නැහැනේ. පච්චුප්පන්නන්ත මේ తත්‍ර අත්‍ර විපස්සති කියලා ගන්න මේ මොහොතේ මේ ඇති වෙන නැති වෙන ස්වභාවය තුල කිසිවක්ම නැහැනේ. ඔය අනිදස්සන විඥානේනේ කතා කරන්නේ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපම එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගහරති කියලා මේ කතා කරන්නේ එකම කතාවනේ. මේ ලෝකයක්වත් හම්බ වෙන්නේ නැහැනේ ওই මිදෙන තැන. ওই මිදෙන තැන ඔතනන බුද්ධක්ෂණයේ තියෙන්නේ. ඒ බුද්ධ ස්වභාවය කියන්නේ මේ ශුන්‍යතාවයට එහා ගිය කතාවක් තියෙනවා. ශුන්‍යතාවයම නෙමෙයි. ශුන්‍යතාවය කිව්වොත් හිස්නේ. ඒ වචනේ තේරුම හිස්. නමුත් මෙතන හිස් නෙමෙයි තියෙන්නේ. මෙතන මේ ශුන්‍යතාවය තුළ මේ මොහොතේ මේ සිතේ මිදෙනවා. මේ හට ගන්න සිතේ මිදෙනවා කියන්නේ මේ දැන් ඔබට ශබ්ද සිතක් ඇති වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් මේක හොඳටම පේනවා. ශබ්ද සිතක් ඇති වෙනකම් ශබ්දයක් එනවා. දැන් ඕක ඇහෙනවා. ඕක දැන් සිතක්. දැන් එතකොට ওই සිතේ ප්‍රඥාප්තිය පැනවුවොත් ඒ සිතෙන් දෙයක් හැදෙනවා. එහෙම වුණොත් ඒක බාහිරින් හොයනවා. ඔය බාහිරින් හොයන්නේ නැති වෙන්නේ මේ සිතේ සත්‍ය දකින්නවනේ. සත්‍ය දකින්නකොට ඒක හිතේම හටගෙන හිතෙන්ම නිරුද්ධ වෙන බාහිරට තියෙන එක නෙමෙයිනේ හිතේනේ හැදෙන්නේ. ඒක බාහිරට අයිතිත් නැහැනේ. හිතින්ම නිරුද්ධ වෙනවනේ. ඒතකොට ඒක සත්‍යයක් නෙමෙයිනේ. සත්‍ය නෙමෙයි කියන එක දකින්න අනිමිත්ත සමාධිය කියලා ගන්න. ඔක දකින්නේ සමාධියෙන්. එනේන සිත ওই විදිහට දකින්නවනේ. දකින්නකොට ඔකට ඇලෙන්නේ නැහැනේ. ওই සිතේ සිතක් නැති වෙන්නේ නැහැනේ. සිතක් නැති වුණොත් හිස්. සිතක් නැති වෙන්නේ නැහැ නෙමෙයි. සිත අවබෝධඥාණයෙන් මිදෙනවා. ඒක සංකිතේ නිබ්බිදාය කියන්නේ. මේ නිවන කියන එක අවබෝධඥානයක්. මේ මුකුත් හිස් නෙමෙයි. මේක අවබෝධයෙන් ශුන්‍ය ස්වභාවයකටපත් වෙනවා. මේ සිත අවබෝධය තුලින් ශුන්‍ය වෙනවා. ශුන්‍ය ස්වභාවයකට. ඒ කියන්නේ වටිනාකමක් නැති වෙනවා. කිසිම අගයක් නැති වෙනවා. ලෝකයක් මුකුත් හම්බ වෙන්නේ නැති වෙනවා. පාටක්, වර්ණයක්, ගඳක්, රසක්, සුවඳක් විඳීමක් නැති වෙනවා. විඳීමක් නැති වෙනවා. අන්න ඒකයි හරි. දැන් රස සංවේදී රස රාගන පටිසංවේදී කියන තැනට එන. සබ්බේ ධම්මා නාලං අබිනිවේසයි. මේක හරිම සියුම්. හරිම සියුම් මේ කියන තැන හරිම සියුම්. මෙතන හැබැයි තව පැත්තක් ඔබට දකින්න ඕනේ. ඒක තමයි සංඥා වේදේති නිරෝධ සමාපත්තිය කියන එක. ඒ කියන්නේ මේක විඳිනවා නම් එතන නිරෝධ සමාපත්තියක් නැහැ. දැන් විඳින්න නැත්තම් සංඥාව මොකද වෙන්නේ? සංඥාව කියන්නේ නිමිත්තට මොකද වෙන්නේ? සංඥාව සියුම් වෙලා සුකුම වෙනවා කියන්නේ මොකක්ද? එතන මේ මුකුත් දැන් ශබ්ද ඔක්කොම එක වෙනුත් මොකද වෙන්නේ? දැන් ලෝකේ ශබ්ද තියෙනවා. දැන් ශබ්ද බෙදා ගන්න හිතින්නේ. දැන් මේක අඩු සද්දයක්, මේක ලොකු සද්දයක්, මේක පොඩි සද්දයක්. ඒ අනුව මේක අර සද්දේ, මේක මේ සද්දේ, ඒක හුලගේ සද්දේ, අරක මේ ඒ මොනවාද ඔය ඇවිල්ලා සිතින් පනවනවා. දැන් මේ ගහ පනවන්නේ නැහනේ. දැන් ඔබ පනවනවානේ.
එතකොට මොකද වෙන්නේ? ඔබ විසින් සිතක් හදා ගන්නවා. ගහට සිතක් හැදෙන්නේ නැහැ. ඇයි ගහ පනවන්නේ? ඔබ සිතක් හදා ගන්න. ඇයි ඔබ පනවනු? දැන් ඔබ ගහ වුණොත් මොකද වෙන්නේ? ඔබ පනවන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඔබ නිවන් දකිනවා. ඔතනයි රහස තියෙන්නේ. එතකොට මෙතනයි තියෙන සංකිතේ නිබ්බිදාය කියන එක. මේ ශුන්‍ය කියන තැන හිස් නෙමෙයි. මේකේ වටිනාකමයි ශුන්‍ය වෙන්නේ. ඒ කියන්නේ මේකේ උපාදානක වෙච්ච කෑල්ල කෙලෙසේ ශුන්‍ය වෙලා ඉන්නේ. සීනාස්ත්‍රව රහතන් වහන්සේ බිහි වෙන්නේ. හරිම ගැඹුරුයි නේ. කෙනෙකුට බැලු බැල්මට මේ ශුන්‍යතාවය මොකක්ද කියලා හොයාගන්න බෑ. දැන් එහෙම වුණාම ඔබ ගහ වෙනවා. ඔබ ගහ වුණාම මොකද වෙන්නේ? ගහට හිතන්න බෑ. ගහට සිතක් නැහැ. ඔබටත් එතකොට ගහ වුණොත් මොකද වෙන්නේ? ගහ ඔබ වගේ ගහ. ඔබටත් අර වගේ වටිනාකමක් මුකුත් නැහැ. හැබැයි මේ ලෝකේ එකම සද්දයක් තියෙනවා. ඒක අර හින්දු අය ඒ විදිහට බ්‍රාහ්මණ සභාවල ඒ කාලෙම බුදුන් වහන්සේ උපදින්නත් කලින් අවුරුදු 10 ගානකට කලින් ඉඳන්ම කතා කරන ඒ කතාවක් තියෙනවා. ඒක ඍෂිවරුන්ගේ ඕම්කාරය කියලා. ඕම්කාරය කියලා. මේ මුළු ලෝකෙම තියෙනවා ඒ ඕම්කාරය කෙසේ වෙතත් එකම ස්වභාවයක් සද්ද ස්වභාවයක්. ඒ ශබ්ද හුළඟයි ඔක්කොම එකයි. ඒකට ඕජාව කියන්නේ ඒකයි. දැන් අපි වර්ණ ගන්ධ රස ඕජානේ. වර්ණ ගන්නවා ඇහැට. ගන්ධ නහය. එතකොට රස දිව. එතකොට ඕජා තමයි කන. වර්ණ ගන්ධ රස ඕජා. යන්නේ ඒකයි ඕජා කන උනේ කොහමද? කනට එන්නේ ශබ්දන එක ශබ්ද කියන්න තිබ්බනේ නෑ. එතනට හුළඟත් එක්කයි තියෙන්නේ. ඔය ශබ්දේ හුළඟයි දෙකම එකයි. ඒ කියන්නේ මේ ශබ්දයක් තියෙනවා නම් හුළඟකුත් තියෙනවා. මේක එන්නේ ඒ හරහායි. මේක වැදීමක්. මේ දැන් මේ කර්ණ සංකේත වැදීමක් සිද්ධ වෙනවා. නමුත් අපිට ඇහැට පේන රූපේ එහෙම නෙමෙයි. ඇහැට පේන රූපේ අපි හිතින් හදාගෙනම බලනවා. මෙතන වෙන්නේ එන ශබ්දෙට මෙතනින් මැවෙනවා. හැබැයි අපේ නාමය හැදිලා තියෙන්නේ සිතුවිලි හැදිලා තියෙන ශබ්දය හරහාමයි. බලන්න අම්මා කිව්වොත් අම්මගේ රූපේ මැවෙනවා. දැන් ඇහැට පේන එකට ශබ්දෙන් තමයි අම්මා කියන නම දෙන්නේ. ඒක ශබ්දේ තමයි හැමතිස්සෙම ඔබ බලන්න ශබ්දේ තමයි නාමය හදන්නේ. ශබ්දේ හදන්නේ. එතක ඔබ බලන්න ඔබට එන ශබ්දනේ ඔය කතා කරන්නේ. ඔය භාෂාව සේරම ශබ්දෙනේ. එතකොට ඔබ හැම එකටම නමක් දාන්නේ කොහොමද? ශබ්දේ හරහානේ. ශබ්දේ හරහා තමයි ඔබ ඔය නම දාන්නේ. ඒ බල්ලගේ සද්දේ. ඒ කොහොමද දාන්නේ? ඒ බල්ලා කියන එක කොහෙද තිබ්බේ? අපේ සම්මුතිය වල අපි හදාගෙන තියෙන්නේ. එතකොට ඒ සද්දේ තමයි නාමය දාන්නේ. නාමය ගැට ගන්න. හැමතිස්සෙම දැන් අම්මා කියන නාමය කිව්වම නේද මේ දරුවා අම්මා කියලා රූපෙට එකතු කරන්නේ. ඔය සිතුවිල්ලක් හැදෙන්නේ ඊට පස්සේ නේද? ඒතර සිතුවිල්ල හැදෙන්න හේතු වෙලා තියෙන පෙර මතකයෙන්නේ. පෙර මතකයෙන් ඕක ගන්න. ඒ නිසා ශබ්ද වැදගත්කමක් තියෙනවා. මේක අවබෝධයෙන් දකින්න ඕනි තැනක්. හරිම ගැඹුරුයි. නුවණින් ප්‍රඥාවෙන් දකින්න ඕනි. අවබෝධයෙන්ම දකින්න ඕනි තැනක්. අත්‍තරම මේ අපි අද අනාත්මය ගැන කතා කරන්නේ අනාත්ම සංඥාවත් අර අනිත්‍ය සංඥාව වගේමයි. නමුත් ඒකේ ඊට වැඩිය අපිට තියෙනවා යමක් පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. මේ අනිත්‍ය ස්වභාවයේ අනිත්‍යයි කියලා මේ ලෝකෙම අනිත්‍ය ස්වභාවය නිසායි අපි මේ දැන් අපේ ශරීර වුණත් දැන් පොඩි ළමයා ලොකු වෙන්නේ අනිත්‍ය ස්වභාවය නිසා. කම්මුල් පිම්බෙන්නේ hina වෙන්නේ කතා ඔක්කොම අනිත්‍ය ස්වභාවයෙන් වචන උනත් අනිත්‍ය නිසානේ ඊගා වචන එක පිට කරන්නේ. දැන් හුස්මක් උනත් ගත්තොත් යනවා කියන්නේ මේකේ යම්කිසි චලනයක් තියෙනවා නම් ඒක අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවය නිසානේ සිතක් උපදින්නේ. ශබ්දයක් තියෙන්නේ කතා කරන්නේ වචන හැදෙන්නේ සේරම අනිත්‍ය ස්වභාවය. ඒකේ වටිනාකම දකින්න ඕනි. එතකොට මෙතනින් අපි අනාත්ම සංඥාවට ආවොත් අනාත්ම සංඥාව ගැන කතා කරොත් ලෝකේ තියෙන ලෝකේ මම ඉන්නවා ජීවත් වෙනවා. ලෝකේ තියෙද්දි මම මැරිලා යනවා. මේ කියන නිත්‍ය සංඥාවෙන් ගත්තට ඇත නැත කියන ඒ දෘෂ්ටියකට කොටු වෙලා අපි ඉන්නේ. නමුත් අනිත්‍ය නිසයි ගහක් වැඩෙන්නේ. නිත්‍ය වුණොත් වැඩිමක් නැහැ. අනිත්‍ය නිසයි කාලයක් හමු වෙන්නේ. අනිත්‍ය නිසයි සත්තු පවා හැදෙන්නේ වැඩෙන්නේ. නැවත මැරිලා යන්නේ. නිත්‍ය වුණා නම් ලෝකේ ජීවයක් නැහැ. පණ ඇති ස්වභාවයක් කොහෙවත් නැහැ. ලෝකේට අපිට ජීවීන්ට ප්‍රාණවත් බවක් පණක් ලැබිලා තියෙන්නේ අනිත්‍ය නිසායි. මලකඳට පණ නැහැ වගේ නැත්තම් අපිටත් පණ නැහැ. අපිට පණ තියෙන්නේ මෙන්න මේ අනිත්‍ය ස්වභාවය නිසාමයි. ඒකයි අපි කලිනුත් කිව්වේ ඉර පායන්නේ බහින්නේ ලෝකේ කැරකෙන්නේ අපි කතා කරන්නේ
පෙර ගිය පාර අපි මේවා ගොඩාක් කතා කරා. අපි වැඩ කරන්නේ ලෝකේ ක්‍රියාවලියට අනිත්‍ය ස්වභාවය නිසාමයි ඒ කියන්නේ රැඳිලා තියෙන්නේ. සිතක් අනිත්‍යයි,